समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स छत्थारो मे बिक्कवे पुंगला संतो संविज्यमाना लोकस्मिन् कथमे छत्तारो इध बिक्कवे एकच्चो पुंगलो लाभे होते अज्जतं चेतो समतस्स न लाभे अधिपञ्जा धम्म विपस्सनाय इद फन बिक्कवे एकच्चो पुंगलो लाभे होते अधिपञ्जा धम्म विपस्सनाय न लाभे अज्जतं चेतो समतस्स इद्धपन बिक्कवे एकच्चो पुंगलो नेव लाभे होते अज्जतं चेतो समतस्स न लाभे अधिपञ्जा धम्म विपस्सनाय इद्धपन बिक्कवे एकच्चो पुंगलो लाभे चैव होते अज्जतं चेतो समतस्स लाभे च अधिपञ्जा धम्म विपस्सनायाति।
සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි, ඊමහත් ධර්ම ගෞරවයෙන්ම මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ ලාභය ලබන්නටත් දානය දෙන්නටත් සූදානම් වෙන වෙලාව. පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ධර්මය අවබෝධ කරගත්තෙත් අවබෝධ කොටගෙන දේශනා කළෙත් මේ ලෝක සත්වයා වෙත ප්‍රමාණ රහිත අනුකම්පාවකින්, ප්‍රමාණ රහිත කරුණාවකින්, ඒ කරුණාවට හෝ ඒ අනුකම්පාවට උපමාවක්වත් පෙන්වන්න බැරි තරම්. ඒ කරුණාව, ඒ අනුකම්පාව අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වගේ කියලා කිව්වොත් එහෙම, පින්වත්නි, බුදු කෙනෙකුගේ කරුණාවට, උපමාවට, අනුකම්පාවට ඇත්තටම ඒක උපමාවක් වෙන්නේ නැහැ පින්වත්නි. මොකද ඕනෑම අම්මා කෙනෙක් අනුන්ගේ දරුවන්ට වඩා තමන්ගේ දරුවන්ට ආදරෙයි. අනික් දරුවන්ට වඩා තමන්ගේ දරුවන්ට අනුකම්පා කරනවද නැද්ද? අනුකම්පා කරනවා. නමුත් බුදු කෙනෙක්ගේ කරුණාව, බුදු කෙනෙකුගේ අනුකම්පාව එහෙම නැහැ පින්වත්නි. කෝටියක් මව්වරුන්ගේ, කෝටියක් පියවරුන්ගේ කරුණාව එකතු කරලා එක පිටකට ගත්තොත් ඒකවත් උපමා කරන්න බෑ බුදු කෙනෙක්ගේ කරුණාවට, අනුකම්පාවට පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එවන් කරුණාවකින්, එවන් අනුකම්පාවකින් අපිට මේ ධර්මයේ දේශනා කළේ මහා දුක් සහිත සසරක, පරක් තෙරක් නැති ගමනක ඔබත් මමත් වැටිලා ඉන්න නිසා, එහෙත් සමහර විටකදී ඒ සසරේ ඉන්න අපිට ඒ සසරේ දුක ගැන දුකකුත් නැහැ, වෙලාවකට බයකුත් නැහැ. සමහර විටකදී ලෙඩක් හැදුනම ඕක ඒ තරම් දෙයක් නෙවෙයි, ඕක අඩු වෙලා යයි කියලා අපි ගෙදර ඉඳලා පෙනඩෝල් බිව්වට ඒ ලෙඩේ බරපතලකම ලෙඩාට වඩා දන්නේ සමහර වෙලාවකදී කවුද? ඒ ලෙඩාව පරීක්ෂා කරන වෛද්‍යවරයා. අන්න ඒ වගේ තමයි අපිත් ඒ වගේ පෙනඩෝල් බොන ලෙඩු. අපිත් හුඟක් මේ සසරේ රෝගවලට, මේ සසර දුක්වලට, සසරේ ලෙඩවලට, සසරේ උපද්‍රව වලට අපිත් හුඟක් කරන්නේ පෙනඩෝල් බොන එක තමයි. පෙනඩෝල් කියන්නේ ප්‍රතිකාරයක් නෙවෙයි, වේදනානාශකයක් විතරයි. තථාගතයන් වහන්සේ ධර්මයේ නැමැති බෙහෙත දෙන්නේ වේදනාව යටපත් කරන්නම නෙමෙයි. ඒ වේදනාව උපදින්නේ යම් නිධානයක් නිසා නම් ඒ රෝග නිධානයම ඉවත් කරලා සුවපත් කරන්නයි. එහෙත් මේ ලෝකේ හුඟක් ලෙඩ හොඳ කරන බෙහෙත් වලට වඩා ලෙඩ යට කරන බෙහෙත් වලට කැමතියි. ධර්මයේ තුලදී වෙන්නේ ඒකම තමයි. අපි ඇත්තටම පින්වත්නි ජීවිතේ මහා දුකක් ඉස්සරහයි අපි මේ ඉන්නේ. මේ කියන්නේ අපි ඉස්සරහ නැති දුකක් නෙවෙයි. මම මේ ධර්මාසනයේදී හදපු දුකකුත් නෙවෙයි. මේ කියන්නේ අපි ඉස්සරහ තියෙන දුක තියෙන බව. සසර මොනතරම් දුකක්ද කියලා අපි මොහොතකට කතා කරමු. පසුව ඔබ ජීවත් වෙනවා කියලා ඔබ දන්නව නේද? ඔබ ඔය ගෙවන ජීවිතේ දුකද සැපද? අවබෝධයෙන් උත්තර දෙනවද නැත්නම් ධර්මශාලාවේ නිසා උත්තරයක් දෙනවද? ඔය ජීවිතේ වැඩියෙන්ම ඔබ විඳින්නේ දුකද සැපද? සැපයක් හොයනවද නැද්ද? හොයනවා. ඒ සැපය හොයන්න මොනවද විඳින්න ඕන? ඒක තමයි. අපි සැපයක් විඳින්න ඕන වුණාම සැපය අමාරුවෙන් හොයාගන්න ඕන. ඒ අමාරුව කියන්නේ මොකද්ද? දුකක්. ඒ සැපේ හොයාගත්තේ නැත්නම් තියෙන්නේ මොකද්ද? දැන් ඔබ ඔය සැපයක් කියලා හොයන සැපය නොලැබුණොත් තියෙන්නේ මොකද්ද? ඒකාන්තයෙන් දුකක්. ඒ සැපය, ඒ නිසා ඒ දුක නැති කරගන්න හොයාගන්න ඕන. හොයන එකක් දුකක්. නේද? සැපයක් කියලා එකක් නැතත් දුකක්, සැපේ හොයන එකක් දුකක්. එතකොට ඒ එක සැපයක් වෙනුවෙන් විඳින්න වෙන්නේ එක දුකක්ද නැත්නම් දුක් 1000ක්ද? එක සැපයක් විඳින්න කියලා
එක දුකක් වින්දොත් ඇද්ද නැත්නම් දුක් 1000ක් විඳින්න ඕනද? කීයක් කරන්න ඕනද? දැන් එකමට හිතන්නකෝ. බඩගින්න දැනෙනවා බඩ පුරවන්න ඕනේ. අරුබුදේ ඕක. දැන් මොකද තියෙන්නේ? එක වැඩයිද? බත් උයන්න ඕන. උයන්න නම් ලිප ළඟ ගිනිසැර කන්න ඕනේ. උයන්න නම් බත් හාල් ගේන්න ඕන. නිකන් දෙන්නේ නැහනේ. බත් විතරක් කන්නත් බෑනේ. ව්‍යංජන උයන්න ඕන. ඒ ව්‍යංජන වලට ඒවා කන්න හොයන්න ඕනේ. කන්න හොයන්න නම් සල්ලි ඕනේ. සල්ලි හොයන්න. මේවා ඔක්කොම හොයන්න ගියොත් එහෙම පින්නත්නි බඩගින්න දැනෙන වෙලාවක බත් කන එකට වඩා හොඳයි පින්නත්නි කැත්තක් කරන් බඩ කපා ගන්න එක. මොකද ඊට වඩා දුක් බඩ පුරවන්න අපි විඳලා තියෙනවද නැද්ද? ඊට වඩා දුක් විඳිනවා. දැන් ඔබ කියන්නේ ඔබ ගෙවන ජීවිතේ ඇත්තටම ඔය විදිහට හොයලා බලපුවාම මුළුමනින්ම දුක් පිරිච්ච එකක්ද සැප පිරිච්ච එකක්ද? දුක් පිරිච්ච එකක්. දැන් මේ ජීවිතයේ එක මනුස්ස ජීවිතයක් මේ කියන්නේ කාම සුගතියක්. මනුස්ස භවය කියන්නේ මේ කාම සුගතියක්. කාම සුගතියකත් ඔබ විඳින දුකෙන් ඔය තරම් හෙම්බත් වෙලා නම් දැන් නිරය ගැන හිතා ගන්න. මේ කාම දුගතියක් නෙවෙයි. මේ කාම සුගතියක්. පින් කරලා ආපු තැන. පින් කරලා ආපු කාම සුගතියේ දුක ඕකනම් පව් කරලා යන කාම දුගතියේ හැටි හිතා ගන්න. නිරය තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ දැන් හිතා ගන්න. පින්වත්නි මෙන්න මේ වගේ මහා සසර දුකක් සසර බයක් අපි ඉස්සරහා තියෙද්දි ඕකෙන් මුදන්නයි බුදු කෙනෙක් පහළ වෙලා පුදුම අනුකම්පාවකින් මේ මාවත දේශනා කරන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මොහොතෙන් ඔබ ප්‍රයෝජන ලබන්න. ඔබට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාවෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි මේ දේශනාවට මාතෘකා කළා තරමක් දීර්ඝ දේශනා පාඨයක්. මේ දේශනා පාඨය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. සූත්‍ර පිටකයේ නිකාය පහෙන් එකක් අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ දහම් කරුණු 4ක් පිළිබඳව වදාළ දේශනා එකතුව චතුක්ක නිපාතය. චතුක්ක නිපාතයේ වර්ග ගණනාවක් තියෙනවා. පුද්ගල වර්ගය, වලාහක වර්ගය ආදී වශයෙන්. එයින් එක වර්ගයක් තමයි අසුර වර්ගය. අසුර වර්ගය. අසුර වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. පඨම සමාධි සූත්‍රය. ඊට පසුව තව සූත්‍ර දෙකක් තියෙනවා. ဒုတိ ය සමාධි සූත්‍රය සහ තතිය සමාධි සූත්‍රය කියලා. මේ සූත්‍ර තුනම අලලා මේ දේශනාව කෙරෙන්නේ. පඨම සමාධි සූත්‍රය මොන නිකායේද? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අසුර වර්ගයේ තමයි සඳහන් වෙන්නේ. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. දැන් මේක කිව්ව ගමන් කෙනෙකුට හිතෙයි බුදුදහමේ පුද්ගල සංකල්පයක් නැහැ නේ කියලා. නමුත් මේ දේශනාවේ කියනවා පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. ඒ මොකටද? ඒ ව්‍යවහාරය සඳහා පමණයි. පරමාර්ථමේ වශයෙන් බලනකොට සත්වයේ පුද්ගලෙක් නැහැ. ඒක හරි. නමුත් ව්‍යවහාරෙදී පුද්ගලයා කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවද නැද්ද? පාවිච්චි කරන්න වෙනවා. මතක තියාගන්න සම්මුතියයි පරමාර්ථයයි කියලා දෙකක් තියෙනවා. සම්මුතිය ව්‍යවහාරයටයි පරමාර්ථය අවබෝධයටයි. පරමාර්ථයෙන් අවබෝධ කරගත්තු දෙයින් ව්‍යවහාර කරන්න ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. දැන් කවුරු හරි නම ඇහුවොත් එහෙම අපිට කියන්නේ නෑ මෙතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි කිව්වොත් එහෙම ලියන්නේ කොහොමද? නම ලියන්න ඕන තැන් තියෙනවා. එතකොට එයාව හඳුනා ගැනීම සඳහා නමක් තියෙනවා. ඊටත් වඩා අනතුරු තියෙනවා. දැන් පරමාර්ථමේ වශයෙන් බලපුවාම ඕනම කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකයක් නේද? නමුත් කෙනෙකුට මේක තර්ක කරන්න පුරුවන් වැරදි අතින් අරගෙන එහෙනම් අම්මා කියලා කෙනෙක් නැහැ.
අම්මා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක්. ඒ නිසා අම්මා මරපු එක අනන්තරේ කර්මයක් වෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. අම්මා කියලා කෙනෙක් නැති නිසා. නේද? මෙතනක් තියෙන ස්කන්ධ පංචකයක්, අනෙක් කෙනෙක් ළඟ තියෙන ස්කන්ධ පංචකයක්. ඒ නිසා ඉතින් අම්මා කියලා කෙනෙක් විශේෂයෙන් නැති නිසා ආනන්තරේ කර්මයක් වෙන්නේ නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ධර්මයේ නොදන්න නිසා. ඒක නිසා මතක තියාගන්න අම්මා කියලා පරමාර්ථයක් නැහැ. නමුත් සම්මුතියක් තියෙනවා. ඒ සම්මුතිය තුල අපේ ව්‍යවහාරයේ පවතින්න ඕනේ. මම කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවා. නමුත් මම කියලා කෙනෙක් නැහැ කියන එක අවබෝධයේ තිබුණොත් ප්‍රමාණවත්. මගේ කියන එක පාවිච්චි කරන්න වෙනවද නැද්ද? පාවිච්චි කරන්න වෙනවනේ. නමුත් ඒ අවබෝධයේ තිබුණොත් ප්‍රමාණවත් මගේ කියලා දෙයක් නැහැ කියලා. දැන් අන්න ඒ සම්මුති හඳුනා ගැනීමට ව්‍යවහාර මාත්‍රයට තමයි මේ පුද්ගලයා කියලා දේශනා කරන්නේ පුද්ගලයා කියලා. මේ ලෝකේ පුද්ගලයෝ 4 පිරිසක් ඉන්නවා. පළවෙනි පිරිස තමයි දේශනාවේ කියනවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනාය. ඔන්න පළවෙනි පුද්ගලයා. මොකද්ද මේ ලෝකේ එක පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ආධ්‍යාත්මික චේතෝ සමතයක් ලබාගෙන ඉන්නවා. ඒ කියන්නේ සමාධියක් ලබාගෙන ඉන්නවා. සමත භාවනාව තුලින් උපදවා ගන්නා වූ ආධ්‍යාත්මික චිත්ත සමාධියක් ලබාගෙන ඉන්නවා. සමත භාවනාව ඔස්සේ ලබාගත්තු අර්පණාවක් ලබාගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් චිත්ත සමාධියක් තියෙනවා. නමුත් මෙයාට න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. අති ප්‍රඥා ධර්ම විපස්සනාව නෑ. මොකද්ද මේ අධි ප්‍රඥා ධර්ම විපස්සනාව කියන්නේ? දැන් ඔබට මේ වචන ටිකක් අසීරු වෙනකොට හිතෙන්න පුළුවන් මේ දේශනාව ගැඹුරුයිනේ කියලා. පින්වත්නි ගැඹුරුයි තමයි තථාගත දේශනාව. අපිටත් තේරෙන එක තෝරන්න නම් බණ අහන්න ඕනේ නෑනේ. නේද? බුදු කෙනෙක් පහළ වෙන්නේ අපිට නොතේරෙන කාරණේ තෝරන්න ඕන නිසා. ඒ ටික තමයි මේ බුද්ධෝත්පාදයක අපි තෝරගන්න ඕන. එතකොට මේ පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි පින්වත්නි චිත්ත සමාධියක් තියෙනවා. නමුත් මෙයාට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නැහැ. කුමක්ද අධිපඤ්ඤා විපස්සනාව කියන්නේ? අධිපඤ්ඤා විපස්සනාව කියන්නේ සංඛාරාණං භංගං පස්සිත්වා අනිච්ඡාදිතෝ මේ සංස්කාර ධර්මයන්ගේ වෙනස් වන භාවය, අනිත්‍ය භාවය, කැඩෙන, බිඳෙන, බිඳි යන ස්වභාවය මෙනෙහි කරන්නා වූ විදර්ශනාව. ඒක තමයි මෙතන කියන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා. ඒ ධර්මයන්හි ඒ නුවණම මෙහෙවන නිසා අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා කියනවා. සංස්කාරයන්ගේ කැඩි කැඳී යන ස්වභාවය, බිඳි යන ස්වභාවය, සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් නැති භාවය, හිස් භාවය, ශූන්‍ය භාවය වටහා ගන්නා වූ නුවණ තමයි මෙතන අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා කියන්නේ. මේ තවත් විදිහකට කිව්වොත් සමතය සහ විපස්සනාවනේ. නේද? එතකොට මේ ලෝකේ එක පුද්ගලයෙක් ඉන්නවා, යාට චිත්ත සමාධියක් තියෙනවා. නමුත් එයාට විදර්ශනාව නැහැ. ඒ තමයි පළවෙනි පුද්ගලයා. විදර්ශනා ඥානයක් ලැබිලා නැහැ. කියන්නේ හිතේ එකඟ භාවයේ තියෙනවා, සමාධියේ තියෙනවා. නමුත් සංස්කාරයන්ගේ බිඳීම, කැඩීම, අනියත භාවයේ එයා දකින්න සමර්ථ වෙලා නැහැ. ඒ ඥානය තාම උපදවගෙන නැහැ. දෙවෙනි පුද්ගලයා මේ ලෝකේ ඉන්නවා. ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලාභී හෝති විපස්සනා අධිපඤ්ඤා ධම්ම විපස්සනා. දෙවෙනි පුද්ගලයා මේ ලෝකේ ඉන්නවා. ඒ පුද්ගලයාට විදර්ශනා ඥානෙ තියෙනවා. ඒ කියන්නේ සංස්කාරයන්ගේ අනියතභාවය, බිඳි යන ස්වභාවය මෙයා දකිනවා. ඒ දැකීම ඥානය තියෙනවා. නමුදු එයාට නැහැ. කුමක්ද? චේතෝ සමාධිය. කියන්නේ චිත්ත සමාධියක් නැහැ. සමාධිය නැහැ. සමතේ පැත්තෙන් වැඩිලා නැහැ. විදර්ශනාව වඩලා තියෙනවා. නමුත් සමතේ වඩලා
සමතේ වඩලා නැහැ. සමතය වඩන කෙනාට කියනවා සමතයානිකයා. විදර්ශනාව වඩන කෙනාට කියනවා විපස්සනා යානිකයා කියලා. තුන්වෙනි පුද්ගලයා තමයි ඒ පුද්ගලයාට මේ පුද්ගලයා සමතය තුලින් උපදවාගත්තු චිත්ත සමාධියකුත් නැහැ. සංස්කාරයන්ගේ කැඩෙන බිඳෙන අනියත භාවයේ වටහා ගන්නා වූ අධිපඤ්ඤා ධම්ම විපස්සනාවක් නැහැ. ඒ කියන්නේ විදර්ශනා ඥානයක් නැහැ. ඒ කියන්නේ මෙයා භාවනාව පටන් අරන්ම නැහැ. භාවනාව පටන් අරගෙන නැහැ මෙයා. මෙයාට සමතේ ඵලයකුත් ලැබිලා නැහැ, විපස්සනාවක් ලැබිලත් විදර්ශනාව ලැබිලත් නැහැ. එතකොට මෙයා සමත යානිකයෙකුත් නෙවෙයි, විපස්සනා යානිකයෙකුත් නෙවෙයි. අන්තිම පුද්ගලයා තමයි ඒ පුද්ගලයාට සමතයකුත් තියෙනවා. ඒ කියන්නේ චිත්ත සමාධියකුත් තියෙනවා. චිත්ත සමාධිය තියෙනවා වගේම අධිපඤ්ඤා ධම්ම විපස්සනාව. ඒ කියන්නේ විදර්ශනා ඥානයක් තියෙනවා. සංස්කාරයන්ගේ අනියතභාවයේ, බිඳෙන භාවයේ, paludu වෙන භාවයත් එයා නුවණින් දකිනවා. මේ තමයි පුද්ගලයෝ හතර දෙනා. පළවෙනි කෙනා කවුද? ඒ පුද්ගලයාට චිත්ත සමාධිය තියෙනවා. නමුත් විපස්සනාව නැහැ. දෙවෙනි පුද්ගලයා විපස්සනාව තියෙනවා. නමුත් චිත්ත සමාධිය නැහැ. තුන්වෙනි පුද්ගලයා චිත්ත සමාධියකුත් නැහැ, විපස්සනාවකුත් නැහැ. එහෙම නැත්නම් සිතේ අල්ප මාත්‍ර එකක භාවයක්වත් නැති අයත් ඉන්නවා ලෝකේ. හරි ලස්සන සූත්‍රයක් තියෙනවා සිංහල සූත්‍රය කියලා. දවසක් භාග්‍යතුන් වහන්සේ අලුයම් භාගයේ ඇහෙනවා පින්වත්නි ජේතවනාරාමේට සිවලෙක් කෑ ගහනවා. එදා උදෑසන භාග්‍යතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා එදා මාතෘකාව තමයි අර සිවලගේ කෑ ගිහිල්ල. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඊයේ රාත්‍රියේ හිවලෙක් කෑ ගහනවා ඇහුණද? ස්වාමීනි එහෙමයි ඇහුණා. දැන් මේ සාමාන්‍ය කතා බහක්නේ. උන්වහන්සේ තාම ධර්මයකට ප්‍රවේශ වුණේ නැහැ. නිකම් මේ සිදුවෙච්ච දෙයක් ඇහුණද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි ඇහුණා. මහණෙනි ඔය සිවලා සිවලුන්ට හැදෙන උක්කණ්ඨක කියන රෝගයෙන් පීඩා විඳිනවා කිව්වා. හිවලුන්ට හැදෙන රෝග විශේෂය තමයි උක්කණ්ඨක කියන රෝගය. මේ උක්කණ්ඨක රෝගය හැදුනම සිවලුන්ට එකඳු තැනකවත් එකම මොහොතක්වත් එක විදිහකට ඉන්න බෑ. ඒ කියන්නේ හැම වෙලාවකදීම පීඩා විඳිනවා මේ හිවලා. මේ රෝගේ හැදුනම. මෙහෙම ඉන්න බෑ කියන හිතෙනකොට අර පීඩා වෙනකොට මේ හිවල වෙන තැනකට යනවා. එතන හොඳයි කියලා. එතන ගිහිල්ලා ඇසිපිය හැදෙන වෙලාවක් ඉන්න බෑ. ඒ හිවලට එතකොට නිදා ගන්නවා. නිදාගෙනත් ඇසිපිය හෙලන වෙලාවක් ඉන්න බෑ ආයෙ නැගිටිනවා. දිවා රාත්‍රී දෙකේම පින්නතුනේ මේ පීඩාව මේ හිවලා විඳිනවා. හැබැයි මේ හිවලට එකම එක සහනයක් එන වෙලාවක් තියෙනවා. මොකක්ද ඒ වෙලාව? ඒ වෙලාව තමයි සීතල හුලං රැල්ලක් එන වෙලාව. අන්න ඒ සීතල හුලං රැල්ල ඇවිල්ලා ඇඟේ වදිනකොට ඒ සහනය නම් මේ හිවලට තියෙනවා. එච්චරමයි. හැබැයි ඉතින් හුලං රැල්ලක් එනවා කියන එක ස්ථිර දෙයක්ද? ස්ථිර දෙයක් නෙවෙයි. ආවොත් සහනයක් තියෙනවා. හැබැයි ඒ කියලා නියමයක් තියනවද? ඒ කියලා නියමයක්වත් නැහැ. ඔච්චරමයි හිවලට තියෙන සහනය. ඔක තමයි බුදුහාරෝ දේශනා කරේ. එතනින් පස්සේ තමයි ධර්ම කාරණේ දේශනා කරන්නේ. මේක අපි අපිට ගලපගමු. මොකද්ද? මහණෙනි මේ ශාසනයේ මගේ ශ්‍රාවකයෝ කියන ඇතමුන්ගේ ජීවිත ගිහිත පැවිදිත කතාවක් නැහැ හැමෝගෙම. මේ ශාසනයේ මගේ ශ්‍රාවකයෝ කියන ඇතමුන්ගේ ජීවිත අර හිවලගේ ජීවිතේ වගේ වුණා නම් ඊට වඩා හොඳයි කිව්වා. හරි හිවලගේ ජීවිතේ වගේ වුණා නම් ඊට වඩා හොඳයි කිව්වා. මේක මේ දේශනාව කැඩපතක් කරගෙන ඒක ඉස්සරහ අපි හිට ගන්න ඕන පින්නත් නේ. මේ වදාළ බුද්ධ වචනේ කණ්ණාඩියක් කැඩපතක් කරගෙන අපි කරන්න ඕන මොකද්ද? ඒ කැඩපත ඉස්සරහ හිටගෙන බලන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා. සමහරුන්ගේ ජීවිතේ හිවලගේ වගේ වුණා නම් හොඳයි කිව්වා. ඇයි එහෙමවත් සිතේ එකඟ භාවයක් නැති ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමවත් ඒ තරම්වත් අල්ප මාත්‍ර සිතේ එකඟ භාවයක් චිත්ත සමතයක් නැති සිතේ එකඟ භාවයක් පවත්ව ගන්න බැරි ශ්‍රාවකයෝ මේ ශාසනයේ ඉන්නවා කිව්වා. හැබැයි අර හිවලට පුංචි ආස්වාදයක් තිබ්බනේ මොකද්ද? හුලං රැල්ලක් වදින එක. මේ සිතේ අල්ප මාත්‍ර එකඟ භාවයක්වත් නැති ශ්‍රාවකයන්ටත් එහෙම ආස්වාදයක් තියෙනවා කිව්වා. මොකද්ද?
මේ ශාසනයේ ලැබෙන ලාභ සත්කාර කිව්වා. ওই ලාභ සත්කාර ටික ආස්වාදයක් කිව්වා. හැබැයි ওই ලාභ සත්කාර හැමදම තියනවද? හැමදම නැහැ පින්වත්නි. මැරෙනකොට ওই ලාභ සත්කාර ඔක්කොම අතාරින්න වෙනවද නැද්ද? අතාරින්න වෙනවා. එදාට මැරෙන්න වෙන්නේ ඇසිපිය හෙලන තරම්වත් පින්වත්නි චිත්ත සමාධියක් හිතේ එකඟ භාවයක් නැතුව වුණොත්. ශාසනය තුළ මොන ඵලයක් ලබාගෙන දිතුකොට නේ. ඒ නිසා සමහර ශ්‍රාවකයෝ ඉන්නවා චිත්ත සමාධියකුත් නැහැ විපස්සනාවකුත් නැහැ. තවත් ශ්‍රාවකයෙක් ඉන්නවා කිව්වා චිත්ත සමාධියක් තියෙනවා විපස්සනා ඥානයක් තියෙනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනාවක් තියෙනවා. ඊළඟට පින්වත්නි දේශනාව ဒုတိ ය සමාධි සූත්‍රය. ဒုတိ ය සමාධි සූත්‍රය. ဒုတိ ය සමාධි සූත්‍රය කියනවා පින්වත්නි දැන් පළවෙනි පුද්ගලයා කියවනේ චිත්ත සමාධිය තියෙනවා නමුත් විදර්ශනා ඥානෙ නෑ. අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නෑ. එයා කුමක් කළ යුතුද? එයා මොකද්ද කළ යුතු? පින්වත්නි චිත්ත සමාධිය තියෙන එහෙත් අධිපඤ්ඤා ධම්ම විපස්සනාව විදර්ශනා ඥානෙ නැති කෙනා වහා කටයුතු කරන්න ඕන කියනවා තමාට නැති ඒ අධිපඤ්ඤා ධම්ම විපස්සනාව ඇති කරගන්න. ඒ කියන්නේ විදර්ශනාව වඩා ගන්න ඕන. සමතය තුලම ඉඳලා බෑ. සමත භාවනාව වඩන කෙනා ඒ සමාධිය උපදවගෙන ඉන්නවනම් ඒ සමාධියෙන් නොනැවති විදර්ශනාව වඩන්න ඕන පින්වත්නි. දර්ශනාව වඩන්න ඕනේ. දැන් ඒකට එන්න ඕන පින්වත්නි. සමහර විටකදී දැන් අපි හිතමු සමත භාවනා තුලින් ඒ ශ්‍රාවකයා ධානය ලබා ගත්තා කියලා. ධානය ලබාගත්ත ධානලාභී ශ්‍රාවකයාත් අනතුරක වැටෙන තැන් තියෙනවා පින්වත්නි. එකක් තමයි මේ ධානයේ පිරෙහෙන්න පුළුවන්. ධානය කියන්නේ ලෝකෝත්තර දෙයක් නෙවෙයිනේ. අනික තමයි ධාන වලින් පින්වත්නි කෙලෙස් යටපත් කරනවා විස්කම්බන වශයෙන්. කෙලෙස් යටපත් කරන ක්‍රම තුනක් තියෙනවානේ. තදංග ප්‍රහාණේ, වික්කම්මන ප්‍රහාණේ සහ සමුච්ඡේද ප්‍රහාණේ. තදංග ප්‍රහාණේ කියන්නේ දානයක් දෙන වෙලාවේ හිතේ ලෝභය යටපත් කරගන්නවා අපිනේ. හැබැයි දානෙ දීලා ඉවරුණාම ආයෙත් ඉතින් මොකද කරන්නේ? ආයෙත් එකතු කරනවද නැද්ද? ආයෙත් එකතු කරනවා. නමුත් අර වෙලාවට අර පින්කම කරන වෙලාවට කුසලයේ කරන වෙලාවට ඒ වෙලාවට తాවකාලිකව අපි කෙලෙස් ධර්ම යටපත් කරගන්න. ඒක කියන තදංග ප්‍රහාණය. ඊළඟ ප්‍රහාණය තමයි වික්කම්මන ප්‍රහාණය. ධානයෙන් ධානයටපත් වීමෙන් පින්වත්නි නීවරණ ධර්මාදී යටපත් කරගෙන ඉන්න පුළුවන්. ධානයෙන් නීවරණ ධර්ම යටපත් කරගෙන ඉන්නවා. කුසල යටපත් කරගෙන ඉන්නවා. කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා. යම් මිටකදී කෙලෙස් ඇති වුණොත් ධානයත් පිරිහෙනවා. ධානය නැති වුණොත් කෙලෙසුත් තිබුණට වඩා ඇති වෙනවා. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ අරහත් මාර්ගඵලයෙන්ම නැවත ඒ ක්ලේශ ධර්මය නූපදින පරිද්දෙම පින්වත්නි දුරු කිරීමයි. ධානයෙන් කෙලෙස් යටපත් කරනකොට ලොකු අනතුරක් තියෙනවා. ඒ අනතුර තමයි ඒ ධානයෙන් කෙලෙස් යටපත් කරාට පස්සේ සමහර ධානලාභීන් පින්වතුනේ මගේ ළඟ දැන් කෙලෙස් නැහැ කියලා හිතා ගන්නවා. තේරුණාද? පෙනඩෝල් දෙකක් බීලා ඔළුවේ කැක්කුම අඩු වුණාම සමහර වෙලාවකදී කියනවා මට දැන් ඔළුවේ කැක්කුම හොඳ වුණා කියලා. නමුත් ඒ හිස රදයේ උපදින්නේ යම් නිදානයක් නිසා නම් රෝග නිදානේ තියෙනවා. වේදනාව විතරයි නැත්තේ. ආය වෙලාවක උත්සන්න වෙනවද නැද්ද? ආය වෙලාවක උත්සන්න වෙනවා. අන්න ඒ වගේ ධාන ලැබපු අයත් පින්වතුනේ කෙලෙස් ධර්ම ධානයෙන් යටපත් කරගත්තට පස්සේ හිතෙන්න පුළුවන් මගේ ළඟ ආයේ කෙලෙස් නැහැ කියලා. එයා හිතා ගන්නවා මම සියලු කෙලෙස් නැසුවා කියලා. සියලු කෙලෙස් නැසුවා කියලා හිතා ගන්නවා. මේක සල්ලේක සූත්‍රයේ කියනවා පින්වත්නි අධික මාත්‍ර මානයක් කියලා. ඒ කියන්නේ තමන් රහත් වෙලා නැතිව රහත් වුණා කියලා හිතන මානයක්. ඒක පෘථග්ජනයෙකුටවත් ඒ තරම් මානයක් උපදින්නේ නැහැ. ඒ අධික මාත්‍ර මානෙ උපදින්නේ භාවනාව වඩපු කෙනාටමයි. එහෙම අනතුරු තියෙනවා පින්වත්නි සමතයෙන් සමාධීන් උපදවා ගත්තා. ඒ නිසා එතනදී පින්වතුනේ විපස්සනාව වඩන්න ඕනේ කියනවා. ඊළඟට තව පුද්ගලයෙක් ඉන්නවා පින්වත්නි විදර්ශනා ඥානෙ තියෙනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙනවා. හැබැයි චිත්ත සමාධියක් නැහැ. හොඳට වටහා ගන්න දේශනාවේ කියනවා ඒ ශ්‍රාවකයා චිත්ත සමාධිය උපදව ගන්න වීරිය කරන්න ඕනේ කියනවා.
ඇතැමික් මේක වරදව ගන්නවා සමතයෙන් වැඩන්නේ විදර්ශනාව තමයි වඩන්න ඕන රහත් වෙන්න කියලා. ඇත්තටම දේශනාවේ එහෙම එකක් නැහැ. බොහෝ දෙනෙක් සමහර අය විපස්සනා වඩනකොට විදර්ශනාව වඩන අය සමතේ බැහැර කරනවා, නිඳා කරනවා. ඔය සමතේ වඩ ඉඳලා හරියන්නේ නැහැ කියලා. හැබැයි දේශනාවේ කියනවා ဒုတိယ සමාධි සූත්‍රයේ යමෙකුට විදර්ශනාව තියෙනවා නම් සමාධිය නැත්තම්, චිත්ත සමාධිය නැත්තම් එයා සමතයෙන් උපදින්නා වූ චිත්ත සමාධිය උපද්දවා ගන්න වහා වීරිය කරන්න ඕන කියනවා. ඒක හරි වැදගත් දෙයක් පින්නත්. සමහර අය විදර්ශනාව වඩනකොට ඔය සමාධිය වඩ ඉඳලා හරියන්නේ නැහැ, විදර්ශනාව වඩන්න ඕන කියනවා. ඒක උද්ධච්චයේ ස්වභාවයක්. තමන්වත් දන්නේ තමා තුළ නීවරණයක් ඉපදිලා උද්ධච්චය. එයා සමාධිය වඩන්න ඕනේ. සමාධිය උපදව ගන්න ඕනේ. ඊළඟට කියනවා සමහර කෙනෙක් ඉන්නවා චිත්ත සමාධියකුත් නැහැ. ඒ වගේම පින්වත්නි අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන්නේ විදර්ශනා ඥානයක් නැහැ. කියන්නේ භාවනාවක් ආරම්භිලම නැහැ. සමත වශයෙන්වත් විදර්ශනා වශයෙන්වත් ආරම්භිලා නැහැ. එහෙනම් දේශනාවේ කියනවා ඔළුවට ගිනිය විලුණා වගේ ඇඳන් ඉන්න වස්ත්‍රයට ගිනිය විලුණා වගේ පින්වත්නි භාවනාව ආරම්භ කරන්න කියනවා. කොහොඳට වටහා ගන්න. මොන කුසල ධර්මයෝ සිද්ධ වෙලා තිබුණත් භාවනාව ආරම්භ වෙන්නේ නැත්නම් අනතුරක් තියෙනවා. ඇයි? දැන් අපි හිතමු මහා පිංකම් කළා කියලා. මහා පිංකම් කරලා පින්වත්නි දෙනත පියාගත්තම ඕක මෙනෙහි කරගන්න පුළුවන්. හිත එකඟ වුණොත්ද හිත නැත්නම් විසිරුණොත්ද? හිත එකඟ වුණොත්. දැන් ඔබ ජීවිතේ කොච්චර පිංකම් කරලා නැද්ද? කරලා නැද්ද පිංකම්? ලොකු කුඩා පිංකම් තියෙනවනේ. අම්මට තාත්තට සලකපුවා, දුව දරුවන්ට ධාර්මිකව කණ්ඩ බොණ්ඩ දීපුවා. ඔයවත් පව සතුටු වෙන්න පුළුවන් දේවල්නේ. දම් පිංකම් කරපුවා, බණ අහපුවා, බණ කියවපුවා. කොච්චර පිංකම් මල් පුදපුවානේ. දේශනාව ඉවර වෙලා විනාඩි 20ක් විතර දෙනෙත පියාගෙන පින්නතුන මෙනෙහි කරලා බලන්න කරපු පිංකම් ඔක්කොම මෙනෙහි වෙයිද? ඔක්කොම මෙනෙහි කරගන්න පුළුවන්. පහුගිය මාසය ඇතුළත කරපු පිංකම් ටික මෙනෙහි කරගන්න පුළුවන්. හොඳට බලන්න මේක ලේසි නෑ පින්නත්. ඇයි ලේසි නැත්තේ? ඇයි ලේසි නැත්තේ? හෝදපු රෙදි හෝදපු නැති රෙදි ඔක්කොම එකකට දාපුවම හෝදපු රෙද්ද හොයාගන්න පුළුවන්ද? එහෙම අල්මාරි තියනවා නේද? එතකොට හොයාගන්න පුළුවන් ද අඳින්න ඕන ඇඳුම මේ වෙලාවේ? ලේසිද අමාරුද? අමාරුයි. දැන් බලන්න ඔබේ අල්මාරිය කොහොම එකද කියලා. මේ අල්මාරිය කිව්වේ හිත. සමහර විටකදී අපි කුසල් කළා, පින් කළා. නමුත් මේ සිතේ ඕන දෙයි, එපා දෙයි ඔක්කොම නිසා අපිට උවමනා වෙලාවට මෙනෙහි කරගන්න බෑ. ඒකනේ කියන්නේ මේ මතකේ තියෙනවා මේ ඉන්නේ. ඕන එක මතක් කරගන්න බෑ වෙලාවකට. දැන් සමහර වෙලාවකදී දේශනාවක් ඉවර වෙලා දවසකට පස්සේ ඊයේ අහපු දේශනාව මොකක්ද අර කියලා ඇහුවොත් එහෙම සූත්‍රේ නම මොකද වෙන්නේ? අවුරුදු 15කට කලින් අහපු බැනුම් මතකයි ඊයේ අහපු බණේ සූත්‍රේ මතක නැහැ හැබැයි. එහෙම වෙනවනේ. ඇයි ඒ? හෝදපු රෙදි හෝදපු නැති රෙදි ඔක්කොම එක වල්මාරිය දාන නිසා. පින්කමක් මෙනෙහි කරන එක එහෙම අමාරු වෙලා මරණාසන්නදී ඕක වුණොත් නේද? මරණාසන්නදී ඕක වුණොත් ඒ කියන්නේ කරපු පින්කම් වුණත් සිහි කරගන්න බැරි වුණොත්. කරපු කුසල් වුණත් සිහි කරගන්න බැරි මනසක් නම් තියෙන්නේ. විසිරිලා බැඳිලා ඒ අත දුවන මේ අත දුවන සිතක් නම් නේද? අන්න ඒ නිසා තමයි කියන්නේ පින්වත් හිත එකඟ කරගන්න දැන් ආරම්භ කරන්න ඕනේ. මෙනෙහි කරනකොට නිදුකින් කුසල් ටික මෙනෙහි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර වෙලාවකදී අපි මල් නෙලලා තියෙනවා එකින් එක පාට මල් නෙලලා තියෙනවා. හැබැයි මල් මාලයක් ගොතා ගන්න ඕන වෙලාවට මේ මල් හොයා ගන්න බැරි වෙනවා අපිට. නේද? මේ මල් මාලේ ගොතලා පලඳ ගන්න බෑ පින්වත්නි අපිට. මේ කියන්නේ පිං කුසල්. ඒ මල් එකින් එක නෙළුවට ඒවා එකේ නෙලපු විදිහටම පින්වත්නි එකින් එක පිළිවෙලට ලස්සනට අමුණගෙන පැලඳ ගන්න නම් මේ මල් ටික ගොනු වෙලා තියෙන්න ඕන එක තැනකටනේ. එහෙම නැති වුණොත් ලොකු අවුලකට වැටෙනවාමයි. ඒ නිසා සිතේ එකඟකමක් චිත්ත සමාධියක් හෝ විදර්ශනාවක් හෝ කුමක් හෝ නැත්තම් ඔළුවට ගිනිය වෙලුණා වගේ ඇඳන් ඉන්න වස්ත්‍රයට ගිනිය වෙලුණා වගේ පින්වත්නි ආරම්භ කරන්න කියනවා භාවනාව.
අවසාන පුද්ගලයාගේ ස්වභාවය තමයි කිව්වා චිත්ත සමාධියකුත් තියෙනවා විදර්ශනා ඥානයක් තියෙනවා. ආධ්‍යාත්මික චේතෝ සමාධියක් තියෙනවා. ඒ වගේම තමයි පින්නත් අධිපඤ්ඤා ධම්ම විපස්සනාවක් තියෙනවා. දැන් මොකද්ද කළ යුතු යා? කළ යුතු දේ තමයි උතුම් වූ අරහත් ඵලයේ පිණිස පින්නත් වීරිය කරන්න ඕන දැන්. උතුම් අරහත් ඵලයේ පිණිස වීරිය කරන්න ඕනේ කියනවා. එතකොට දැන් බලන්න සමථය වඩපු කෙනා විදර්ශනාවට වීරිය කරන්න ඕන. විදර්ශනා ඥානෙ උපදවාගත්තු කෙනා පින්නත් සමථයේ සමාධිය ලබා ගන්නත් වීරිය කරන්න ඕනේ. ඒක හරි වැදගත් කාරණා. මේ එකකට එකක් ආධාරයි, උපකාරයි. ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා අපි හිතමු සමතය තුලින් ලබන්නා වූ චිත්ත සමාධිය හෝ විදර්ශනාව තුලින් මේ ලබන අධිපඤ්ඤා ධම්ම විපස්සනාව හෝ මේ දෙකෙන් දෙකම නැත්තම් එක්ක එකක් හෝ නැත්තම් ඒ ශ්‍රාවකයා කුමක්ද ඊළඟට කළ යුතු දෙයක් තියෙනවා. අපි හිතමු එයාට චිත්ත සමාධිය තියෙනවා. දැන් අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන්නේ විදර්ශනා ඥානිය නෑ. එහෙම ශ්‍රාවකයා මොකද්ද කළ යුතු? විදර්ශනා ඥානෙ තියන ඉන්නවනේ. ඒ තියෙනා වූ යෝගාවචරයන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහන්න ඕන කොහොමද මේ විදර්ශනාව ලබාගන්නේ? එවත්නි කොහොමද මේ සංස්කාරයන්ගේ බිඳීම දකින්නේ? කොහොමද මේ සංස්කාරයන් අනියත වශයෙන් දකින්නේ? මොන විදිහටද මේ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි මෙනෙහි කළ යුතු කියලා සංස්කාර ධර්ම පිළිබඳව මෙනෙහි කළ යුතු වටහාගත යුතු ආකාරයේ පිළිබඳව ඒ විදර්ශනා ඥානය උපදවාගෙන තියෙන කෙනාගෙන් පින්වත්නි අහලා දැනගන්න ඕනේ. බලන්නකෝ මේ කොච්චර වැඩපිළිවෙලක්ද කියලා මේ එහෙම බලද්දී අපි නිකන්ම ඉඳලා තියෙන්නේ. මේ කාරණා වැඩපිළිවෙල වල ඔක්කොම බලද්දී පින්වත්නි අපි හුඟක් ප්‍රමාදයි කියලා හිතෙන්නේ නැද්ද? නේ? ඊළඟට කියනවා තවත් කෙනෙක් ඉන්නවා විදර්ශනාව තියෙනවා. විමසීම තියෙනවා සංස්කාර ධර්මයන්ගේ කැඩීම බිඳීම අනියතභාවي විමසනවා. හොඳට නුවණින් විමසනවා. හැබැයි එයාට චිත්ත සමාධිය නැහැ. ඒ යෝගාවචරයා කළ යුත්තේ චිත්ත සමාධිය ලබාගෙන ඉන්න යෝගාවචරයන් වහන්සේ නම ළඟට ගිහිල්ලා අහන්න ඕනේ. එවත්නි මේ චිත්ත සමාධිය කොහොමද ලබාගන්නේ? මේ සිතේ එකඟභාවය ඇති කර ගැනීම පිණිස අපි කෙසේ පිළිපදින්න ඕනද කියලා පින්නත් ඒක අහලා දැනගන්න ඕනේ. එහෙම අහලා දැනගත්තම ඒ යෝගාවචරයන් වහන්සේ සිත එකඟ කරගන්න හැටි චිත්ත සමාධිය උපද්දව ගන්න හැටි පියවරෙන් පියවර කියලා දෙනවා. ඔන්න යම් දවසක බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් මෙයාටත් මේ යෝගාවචරයන් වහන්සේටත් එහෙනම් සමාධියක් ඇති කර ගැනීම ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඊළඟට පින්වත්නි චිත්ත සමාධියක් නැති විපස්සනාවක් නැති ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමයි මොකද කරන්නේ? ඒ අය ළඟට ගිහිල්ලා සිත එකඟ කරගන්න ආකාරය ගැන සංස්කාර ධර්මයන් ගැන නුවණින් සලකන ආකාරයේ පිළිබඳව දෙකම ගැන පින්වත්නි කරුණු දැනගන්න ඕනේ. සමතය ගැනත් විදර්ශනාව ගැනත් පින්වත්නි අවවාද ලබන්න ඕනේ. උපදෙස් ලබන්න ඕනේ. එහෙම ලබා ගත්තොත් පින්වත්නි යම් දවසක බලාපොරොත්තු වෙන්න පුළුවන් සමාධියේ ඵලයකුත් විදර්ශනාවේ ඵලයකුත් උපදව ගනී කියලා. නැත්තම් නම් බලාපොරොත්තු වෙන්න බෑ පින්වත්නි. අනේ ඉතින් අපි මැරෙන බව දන්නවන්නේ කියලා හිතාගෙන හිටියට හිතන්න එපා විදර්ශනාව කියලා. මැරෙන බව දන්න මිනිසු පින්වත්නි අල්ප මාත්‍ර ආශාදයක් ලැබෙනකොට කොහොමද? මේක හොඳට තේරෙනවනේ. කෙනෙක් මැරිලා පින්වත්නි මැරුණා කියලා ආරංචි වෙච්ච ගමන් අපි මහ පොළොව කම්පා වෙනකන් අඬනවා. ඊළඟට අඬන්නේ මිනිහ ගේන දවසේ. දේහය ගේනකොට ආයෙත් මහ පොළොව හෙල්ලෙන්න අඬනවා. ඊළඟට අඬන්නේ කවද්ද? සොහොනට අරන් යන්න උස්සන දවසේ. එතකොට අනික් වෙලාවේ දුක ආය අඩු වෙනවා. නේ? ඊට පස්සේ දැන් පින්වත්නි අපි හිතමු මේ දේහය වලලනවායි කියලා. භූම දහනය කරනවායි කියලා. අඬලා විලාප තියලා සිහිය නැතුව වැටිලා මේ මැත්තේ මාත් මැරෙනවායි කියලා වලටත් පැනලා අඬනවා සමහරව. ඔయిత වඩා හොඳයි මම මැරුණා නම් කියලා එහෙමත් අඬනවා. එහෙම අඬපු අය පින්වත්නි එයා මැරිලා මාස දෙක තුන යනකොට කොහොමද? මාස දෙක තුන යනකොට මොකද වෙන්නේ පින්වත්නි? මේ මිනිස්සු මැරුණාට මම මැරුන්නේ නැහැ නේ කියලා ආයෙත් වැඩ පටන් ගන්නවා නේ.
ආයෙත් අඳිනවා, පළඳිනවා, ජොලි කරනවා, ඇඩ කරනවා. ඕක තමයි ලෝකේ. නේද? හොඳට විමසලා බලන්න පින්නත් නේ. ඒ කියන්නේ එදා පටාචාරා පින්වත්නි මරණ 6කින් බැට කාලා විහාරයට දිව්වට කිසා ගෞතමී එකම දරුවාගේ මරණයෙන් බැට කාලා විහාරයට දිව්වට අපේ මනස සකස් වෙලා නැහැ තාම ඒකට. ඒ නිසා අපි තාම කිසා ගෞතමියක්. අපි තාම පටාචාරාවක්. එතකොට වහා පින්වත්නි මේ කාරණා දැනගෙන ඉගෙන ගන්න ඕන දැන්. ඊළඟට කියනවා චිත්ත සමාධියක් තියෙනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනාවක් තියෙනවා. එහෙම කෙනෙක් කුමක්ද කළ යුත්තේ? සියලු කෙලෙසුන් නසාලු උත්තමයන් වහන්සේ නමකගෙන් ඒ මාවත අහලා දැනගන්න ඕනේ. අරහත් ඵලයේ පිණිස කෙලෙස් ධර්මයන් දුරු කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අධික මාත්‍ර වීරයක් ආරම්භ වෙන්න ඕනේ. දැන් හොඳට තේරුම් ගන්න පින්වත්නි යම් කිසි කෙනෙකුට සමතේ වැඩක් නැහැ කියලා කියන්න බෑ. සමතයෙන් නතර විය යුතුත් නැහැ. සමත වශයෙන් වඩපු කෙනා සමාධියක් උපදවගත්තත් විදර්ශනාව පින්වත්නි දැනගන්න ඕන වඩන්න ඕන. විදර්ශනාව වඩන කෙනා පින්වත්නි සමතය තුලින් සමාධිය උපදව ගන්නත් ඕන. මේ දෙකම උපදවගත්තත් මේ දෙකම උපදවගත්තු ශ්‍රාවකයා පින්වත්නි එතනින් නොනවති සියලු කෙලෙස් ධර්මයන් දුරු කිරීමෙන් ලබන්නා වූ අරහත් ඵලයේ පිණිස වෑයම් කරන්නත් ඕනේ. තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මස්කන්ධය නිවනම කෙලවර කොට ඇති ධර්මයක්. එයමයි ශ්‍රාවකයෝ හැටියට අපේ අරමුණ විය යුත්තේ. ඒ සඳහා මේ දේශනාව ඔබට ආලෝකයක් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවටපත් කරනවා. පින්වතුනි රැස් කරගත් සියලුම කුසල ධර්මයෝ අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් නමින් මියගිය හැමටත් අත් වේවා. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයක් වේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආශීසුරින් වැඩෙත්වා. ප්‍රාර්ථනා කළ බෝධියකින් දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහිම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.